බලා ගන්න. මම ටික මෙයාගෙන් දැන් ධාරාව වැඩි කරනවා. ඔන්න ධාරාව ටිකක් වැඩි කරා. දැක්කද? බල්බ් එකේ එළිය වැඩි වෙනව නේද? ඔව් සර්. ඔව් සර්. තව ටිකක් ධාරාව වැඩි කරනවා. ඔව් සර්. දැක්කද එළිය? ඕන ඉන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා දවල්ට මෙයා ඉන්න පැත්ත රත් කරනවා. මෙයා ඉන්නේ කොයි පැත්තද? මේ පැත්ත. වැස්ස එනවා, වාස්ස වෙනවා, බලාකුළු හැදෙනවා, ආයි ගිහින් ආයි වදිනවා. මේ දෙක දිගට මෙහෙම වෙනවා නේද? මේ ඉවර යන්නේ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝම. අයිබෝන් සර්. right focus අයිබෝන් සර්. අයිබෝන් සර්. අයිබෝන් හොඳයි එහෙනම් අපිට අද තියෙන්නේ මේ පාඩමේ චුට්ටි කොටසක් ඉවර කරලා ඊළඟ අලුත් ටියුට් එකේ අලුත් පාඩමට යන්න. 8 වෙනි පාඩම සුවපහසු දිවියක් සඳහා විදුලිය නේද? නේද? අපි මං ගිය සතියේ වලට කිව්වා දෙහි ගෙඩියෙන් LED එක පත්තු කරලා බලන්න කියලා. කරලා බැලුවද? දෙහි ගෙඩි වලින් නෑ සර්. අය කරලා බලන්න. ඒක තින් තඩේ හොයාගන්න බැරි වුණා. ඉතින් සිං තහඩු හොයාගන්න විදිය මං කියලා දුන්නේ බැටරි කෑල්ලක් ගාලා හොයාගන්න විදිය. සිං තහඩුවක් හොයාගන්න ඉතින් බැටරි කෑල්ලක් ගාලා හොයාගන්න බැරිද? කොප තහඩුව. කොප තහඩු හොන්නේ. අයියෝ. අර වයරින් කරන්න ගන්න වයර් තියෙනව නේද? වයරින් කරන්න ගන්න අලු පාට වගේ වයර් එකක් අර වහලේ දාන්නේ බට දාලා. ආන්ගේ වයර් එක සුද්ධ කරලා ගත්තා නම් ඇතුලේ තියෙන තම කම්බි. මහත කම්බියක් තියෙනවා. කෑලි කපලා ගත්තා නම් කෙලින්ම දෙහි ගෙඩියට අනින්න පුළුවන්. පොඩි දේවල් නේවා පොඩ්ඩක් අහන්න එපයි. අම්මගෙන් තාත්තගෙන් තව වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුවනම් ඔක සුටුස් ගාලා කියලා දෙනවනේ. එහෙම නැත්තම් අඩුතරමේ තින්නේ සතියක් හිටියා මට කෝල් එකක් දුන්නද? නෑනේ වැඩක් නෑනේ ඕකනේ. හරි. අද ඔයාලට මම පෙන්නනවා මේ උපකරණය. මොකද්ද මේ උපකරණය? මෝටාර් එකක් වගේ එකක් තියෙන්නේ. කියන්නද? මොකද්ද මේ උපකරණය? ධාරානියාමකය. මේක තමයි ධාරානියාමකය. මේ ලොකුයි මේ දැක්කනේ? ලොකු එකක් මේක මේ. ලොකුයි අර අපි ගිය හති බලපු ප්‍රතිරෝධක වගේ නෙමෙයි මේක මේ තඩි සයිස් එකක්. ලාක්කු එහෙම දාන් යන්න බෑනේ. මේක වෙන බෑග් එක දාන් කරේල්ලන් තමයි යන්න ඕනේ. හරිද? මේක ධාරානියාමකය. මම කර ගහගෙන ආවේ ඔය විදිහට. ඒකේ තව පොඩි සයිස් එකකුත් තියෙනවා මේ. දැක්කද? ඒකේ පොඩි සයිස් එකකුත් තියෙනවා. ඒකේ චූටි සයිස් එකකුත් තියෙනවා. දැක්කනේ? මේකත් ධාරානියාමකය. හරි? මේකත් ධාරානියාමකය. මේකේ උඩ තියෙන මේ කෑල්ල එහාට මෙහාට කරනකොට තල්ලු කරන්න පුළුවන් මේ උඩ තියෙන කෑල්ල මේම එහාට තල්ලු කරන්න පුළුවන් මෙහෙම ගන්න පුළුවන්. එතකොට මෙයාගෙනුත් කරන්නේ මෙයාගේ ප්‍රතිරෝධකයක් තියෙන ප්‍රතිරෝධයක්. මෙයාට පුළුවන් ධාරාව අඩු වැඩි කරන්න. ප්‍රතිරෝධය වැඩි කරලා ධාරාව අඩු කරන්න පුළුවන්. ප්‍රතිරෝධය අඩු කරලා ධාරාව වැඩියෙන් ගලන්න සලස්වන්න පුළුවන්. මෙයා පොඩි වුණාට නේ මෙයා චූටි සයිස් වුණාට එයාත් ඒ වැඩේ මේ විදිහට කරනවා. එන්න මම මේකෙන් කරමු පොඩි ප්‍රැක්ටිකල් එකක්. චුට්ටි එකක්.
පංසු ගුරුත් පද මේ බලන්නකෝ මේ මම එදත් ඔයාලට පෙන්නනවා මේ තියෙන මම මේ කෝෂයක් වටේ අර තහඩුව ගලවලා අයින් කරාට පස්සේ මේ සම්පූර්ණ මේ දිලිසෙන්න පේන්නේ මේ සිංක් බඳුනක් තියෙන්නේ. ඉතින් ඔයගේ පරණ බැටරියක් මෙහෙම කෝෂයක් කලලා අයින් කරලා මේ වටේ තියෙන තහඩුව ගන්න පුළුවන් සිංක් තහඩුව. කරන්න ඔයාලා කරන්න මම ඔකයි කරලා පෙන්නන්නේ නැහැ ඔයාලට. ඔක තනියෙන් කරන්න ඕනේ. හැමෝම අනිවාර්යෙන් ඔක තනියෙන් කොහොම හරි කරන්න ඕනේ. පොඩි ප්‍රැක්ටිකල් එකක්වත් කරගන්න බැරුණාට පස්සේ වැඩක් නැහැ. හැමදේම අතර ගෙනල් දෙනකම් බලන් ඉන්නවා මෙයාලා. මේ පොඩි කාලේ අර 27 පන්ති වල එහෙම අර මල් කපන් ඉන්න කිව්වම රූප හොයන් ඉන්න කිව්වම ආයි පත්තර පෙරලා ඕ හොයන්නේ නැහැ නේ ඔයාලා. අම්මලා තාත්තලා ඔක්කොම ගෙන කරලා දෙනවා. හරිද? පන්තියේ දෙන්නේ වැඩ මොනවාද ඔක්කොම කරන්නේ අම්මයි තාත්තයි. ඔයාලා නිකන් ඔහේ මෙහෙම කරන් බලන් ඉන්නවා. ඒ පුරුද්ද ඔය තියෙන්නේ. ඒ පුරුද්ද අතහරින්න ඕනේ. හිතෙන්නේ මේ අම්මලා තාත්තලා තමයි මේ ළමයි නරක කරලා තියෙන්නේ. හැමදේම කරලා දීලා. එහෙම තමයි හිතෙන්නේ. මම මේ බල්බ් එක තාරා නියාමකයෙන් පත්තු කරන්න යන්නේ. කරන්ට් එක දෙන වයර් පෙන්නන්න ඕනේ නෑ නේ. ඉතින් ඒක කොහොමද දන්නවනේ කරන්ට් එක දෙන්නේ කියලා. ඔන්න මේ ධාරා නියාමකයට කරන්ට් එක දෙනවා. හරිද? ධාරා නියාමකයට මම කරන්ට් එක දීලා හරි. ඔන්න ධාරා නියාමකයට දැන් කරන්ට් එක දීලා තියෙනවා. කරන්ට් එක දීලා තියෙන බල්බ් එකත් ඔයාලට පේනවද බල්බ් එක පත්තු වෙනවා? මේක පේන්නේ තියෙන්නේ පොඩ්ඩක් පත්තු වෙනවා පොඩ්ඩක් පත්තු හරි. ඔන්න බලා ගන්න. මම ටික මෙයාගෙන් දැන් ධාරාව වැඩි කරනවා. ඔන්න ධාරාව ටිකක් වැඩි කරා. දැක්කද? බල්බ් එකේ එළිය වැඩි වෙනව නේද? ඔව් සර් තව ටිකක් ධාරාව වැඩි කරනවා. ඔව් සර් දැක්කද එළිය වැඩිච්ච හැටි? ඔව් සර් මෙන්න එළිය ගන්න අඩු වෙනවා. ඕන් එළිය වැඩි වෙනවා. ඔන්න ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වෙද්දී එළිය අඩුයි. ධාරාව වැඩි වෙන විට එළිය වැඩි. ධාරාව අඩු වෙන විට දීප්තිය අඩුයි. ධාරාව අඩු වෙන විට දීප්තිය අඩුයි. ධාරාව වැඩි වෙද්දී දීප්තිය වැඩි. ධාරාව වැඩි කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩු නිසා ධාරාව වැඩි. ධාරාව වැඩි නිසා දීප්තිය වැඩි. ප්‍රතිරෝධය ටික වැඩි කරනකොට ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු නිසා දීප්තිය අඩුයි. මේක ධාරාව වෙනස් කරන්න පුළුවන් නිසා අපි ඔකට කියනවා මොකක් කියලාද? ධාරා නියාමකය කියලා. ධාරා නියාමකය. ධාරා නියාමක. සර් ඔව්. කියන්නේ. කවුද සර් කිව්වේ? අනිත් එකේ නිස් කරලා පෙන්නන්නකෝ. අනේ ඒක මම ගල්ලුවා තිබ්බයි. දැන් මෙලා නැති. ඕකම තමයි තියෙන්නේ. හරි. දැන් එතකොට ආයෙ වෙලා තිබ්බොත් කරමු. දැන් මේ ටියුට් එක තාම ඉවර නැහැ. මාසෙත් ඉවරෙන්න කිව්තුයි. නේද? අපිට වැඩ ගොඩක් තියෙනවානේ. හරි. ඔන්න
දැන් ඊළඟට ඔයාලට දෙහිගෙඩියෙන් විදුලිය ලබා ගන්න හැටි කියලා දීලා තියෙනවා. හරිද? ඒක කරන්න අනිවාර්යෙන් කරන්න. නැත්තම් හැම එකම කරලා පෙන්නුවම ඔයාලා තනියෙන් දෙයක් පුරුදු වෙන්නේ නැහැ. හරි. ඊළඟට විදුලි සංරක්ෂණය. දැන් මේ දෙහිගෙඩියෙන් මේ දෙහිගෙඩි 3ක් විතර අරගෙන මෙහෙම කෝච්ච හදලා චූටි LED එකක් පත්තු කරලා මට ඒක ෆොටෝ එකක් ගහලා 9යි 500 ඉස්කෝලේ එක එවන්න මම එනකොට දානවා හැමෝටම පේන ගෲප් එකට. මම කලිනුත් දාලා තියෙනවනේ. නේ? වැඩ කරන කට්ටිය නමත් එක්ක දාන්න. හරි. බලමු විදුලි සංරක්ෂණය. විදුලි සංරක්ෂණය කියන්නේ මේ අපිට තියෙන විදුලි බලය අපි අර පිරිමැස්සෙන් භාවිත කරන්න ඕනේ. විදුලිය අර පිරිමැස්සෙන් භාවිත කරන්නේ නැතුව අපි විදුලිය නාස්ති කරොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ කියන්නේ දැන් ජල විදුලි බලයෙන් නේද? ජල විදුලි බලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා නම් අපි විදුලිය නාස්ති කරොත් මොකද වෙන්නේ? තියෙන ජලය ඉක්මනට ඉවර වුණාම විදුලිය නිෂ්පාදනය කරගන්න ජලය නැති වෙලා යනවා. නේද? ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය කරනකොට අපි ගොඩක් විදුලිය නාස්ති කරොත් මොකද වෙන්නේ? වැඩියෙන් ගල් අඟුරු දහනය කරලා අපිට විදුලිය නිෂ්පාදනය කරලා දෙන්න වෙනවා යාර. එතකොට වෙන්නේ මොකද්ද? වැඩියෙන් ගල් අඟුරු දහනය කරනවා කියන්නේ පිට රටින් වැඩියෙන් ගල් අඟුරු ගේන්න. එතකොට ඒකට මුදල් වියදම් කරන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවට වෙන දේවල් ඔය කිරිපිටි වගේ දේවල් ගේන්න තියෙන සල්ලි තමයි ඒකට ගල් අඟුරු වලට වියදම් කරන්න වෙන්නේ. නේ? එතකොට තමයි දැන් කිරිපිටි අඩු වෙන කිරිපිටි වල ගණන් වැඩි වෙනවා. ඔය වගේ දේවල් එන්නේ ඒ නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් විදුලිය අර පිරිමැස්සෙන් භාවිත කරන්න ඕනේ. විදුලිය අර පිරිමැස්සෙන් භාවිත කරන්න තමයි මේ අපි දාන්නේ CFL බල්බ් LED කියලා දාන්නේ. ආන් ඒකෙන් විදුලිය ගොඩාක් අඩුවෙන් වැය වෙන්නේ. මෙන්න මේවට කියන්නේ සූත්‍රිකා විදුලි පන්දා විදුලි පහන්. සමහර අය ගෙවල තාමත් මේව ඇති. මේ බල්බ් එක සාමාන්‍ය රුපියල් 75ක් 100ක් වගේ තමයි වෙන්නේ. හරි අඩුයි. ඉතින් මුදල අඩු නිසා මේව සමහර කට්ටිය ගෙදරට දානවා. මේවා දැන් මම මොකද දන්නවද දෙන්නේ? මේ එක බල්බ් එකකට යනවා අර LED බල්බ් 5කට යන කරන්ට් එක. මේ එක බල්බ් එකකට යනවා අර LED පහන් තියෙන අපි LED කියලා දාන්නේ වාලේ හයි කරන ලොකු ලයිට්. ආන් ඒ බල්බ් 5ක් පත්තු කරන්න පුළුවන් මේ එක බල්බ් එක කරන්ට් එක. ඒ නිසා මේක දාන එක හරි පාඩුයි අපිට. ඇහෙන්න පාඩුයි. මේවා නම් පාවිච්චි කරන්නම එපා. මම මේ තියන් ඉන්නේ ඔයාලට පෙන්නන්න. හරි. එතකොට අපි පාවිච්චි කරන්නේ නැති වෙලාවට විදුලි උපාංග අනිවාර්යෙන් අක්‍රිය කරනවා. සමහර කට්ටිය ගෙවල් වල ටීවී එක දිගට දාලා කවුරුත් බලන්නේ. ඔය යා වැඩ ගන්නේ. එතකොට මොකද වෙන්නේ? අපරාධේ නිකරුණේ විදුලිය නාස්ති වෙනවා. ඊළඟට දැන් අර ගුවන් විදුලි යන්ත්‍ර රූපවාහිනී යන්ත්‍ර වල අනවශ්‍ය ශබ්ද වැඩි කරලා සමහර කට්ටිය දානවා වටේම ගෙවල් වලට යනවා. අයියේ දාන් ඩෝන් ගාලා දානවා රේඩියෝ එක. එතකොට මොකද වෙන්නේ? ඒ ශබ්ද වැඩි කරනකොට වැඩියෙන් විදුලිය වැය වෙනවා. ශබ්ද වැඩි කරනකොට මොකද වෙන්නේ? ලයිට් බිල වැඩි වෙනවා. ඕන්න අම්මලා තාත්තා රාන්දි කියන්නේ ඔය බබාලට මේ ශබ්ද වැඩි කරන්න දෙන්න එපා රේඩියෝ එකේ ටීවී එකේ. කරන්ට් එක බිල වැඩි වෙනවා. ඊළඟට ටීවී එහෙම දැන් ගෙදර තියෙන පාරන අර පිටිපස්ස තඩි ලොකු ටීවී එක නක්. ඒව දැන් පාවිච්චි කරන්න එපා. ඒව අයින් කරලා අර ගෙවීමේ ක්‍රමයට හරි අර ෆ්ලැට් තියෙන බිත්තියටම හයි කරන්න පුළුවන්. ආන් ඒ විදිහට LED හරි LCD හරි ටීවී එකක් ගත්තා නම් ගොඩක් කරන්ට් එක අඩු වෙනවා. හරිද? ඊළඟට දැන් ගෙදර තියෙන පරණ ෆ්‍රිජ් එකක් න ะ. සමහර අය ගෙවල් වල තියෙනවා තඩි පරණ ෆ්‍රිජ්. නේ? අර දැකලා ඇති මෙන්න මේ විදිහට. අර පරණ ෆ්‍රිජ් මෙන්න මේ වගේ විතර ගෙඩිය වගේ පාන් ගෙඩිය වගේ තියෙනවා කොහොමද? හරි. මේ වගේ මෙහෙම දොරවල් දෙකක් තියෙනවා ඒ වගේ. නේ? ඔය වගේ පරණ ෆ්‍රිජ් තියෙනවා. අර ගෙවල් වල තියෙන පරණ තඩි ෆ්‍රිජ්. පස්සේ බලද්දි මේ කවුද මේක දුන්නේ කිව්වම සමහරට අම්මට යාගේ 100 දීලා තියෙනවා. නේ? ඒ කියන්නේ අම්මට දැන් ඔයාලගේ 100 අම්මට දුන්නේ. එතකොට දැන් ඔයාලගේ 100 කියන්නේ ගොඩක් මේ අවුරුදු ගානට අවුරුදු 40ක් විතර පරණයි මේ. එතකොට අවුරුදු 40ක් විතර පරණ ෆ්‍රිජ් එකක් කියන්නේ ඒකට යන විදුලිය සෑහෙන්න ඒකට ගොඩක් විදුලිය යනවා. ඒ ෆ්‍රිජ් එකට යන විදුලියෙන් අලුතෙන් තියෙන ෆ්‍රිජ් 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරම් විදුලිය යනවා පරණ ෆ්‍රිජ් වලට. ඉතින් මේ එහෙම පරණ එකක් තියෙනවා නම් හොඳම වැඩේ ඒක වෙන මොකක් හරි වැඩකට අරගෙන සමහර කට්ටිය කියනවා මේක තාම ඉස්සර වගේම වැඩ. ඔව් වැඩ තමයි. ඉතින් ඒකට කරන්ට් එක යනවා නම් වැඩි නේද? අලුත් ෆ්‍රිජ් එකක් ගත්තා නම් ගොඩක් ලයිට් බිල් අඩු කරගන්න පුළුවන්. නේ? ඊළඟ විදුලි ඉස්තිරික්කය. දැන් ඔයාලා ගෙදර දැන් හිතන්නකො ගෙදර ඉන්නවා 4 දෙනෙක්. 4 දෙනා 4 සැරයකට අයන් එක ඔන් කරලා රෙදි මදිනවා. මොකද වෙන්නේ? කරන්ට් එක වැඩියෙන් යනවද නැද්ද?
කරන්ට් එක සර් වැඩි ඒ කියන්නේ මෙහෙමනේ. කරන්ට් එක වැඩි වෙනවා. කරන්ට් එක වැඩි වෙනවා සර්. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ඔය අයන් එක රත් වෙන්න ටික වෙලාවක් යනවනේ. අයන් එක රත් වෙන්න ටික වෙලාවක් යනවා. අයන් එක රත් වුණාට පස්සේ එතනින් එහාට කරන්ට් එක චුට්ටි චුට්ටි යන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් නිවෙනකොට ඔන්න වැඩ කරනවා, රත් වෙනවා, ආයෙ ඕෆ් වෙනවා. ආයෙ රෙදි මදි චුට්ටක් නිවෙනකොට ආයෙ පොඩ්ඩක් ඔන්න එන රත් වෙනවා, ආයෙ ඕෆ් වෙනවා. එහෙමනේ. දැන් අපි තුමු හතර දෙනා හතර සැරයකට මැද්ද කියලා. පළවෙනි එක්කෙනා එයාගේ ඇඳුම මැදලා පැත්තකින් තියලා යනවා. ඔක නිවෙනවා. ආයෙ පැය භාගී වෙන එක්කෙනෙක් කියලා ආයෙ ඔන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ මුලින් ඉඳන් රත් වෙනවා. ඒකෝර හතර දෙනා හතර සැරයකට මැද්දොත් මුලින් ඉඳන් හතර සැරයක් රත් වෙනවා. හැබැයි හතර දෙනා එකපාරට මැද්දොත් මුලින් රත් වෙන්නේ එක වතාවයි. ඔක්කොම එකපාර මැදගෙන ඉවරයි. නේද? ඊළඟට ශීතකරණය ගත්තා. දැන් ශීතකරණය පාවිච්චි කරද්දී ගොඩාක් සැලකීමක් වෙන්න ඕන කරුණු තියෙනවා. දැන් ඔයාලා කරන ලොකු මේ වැරද්දක් තමයි මේක. ඔයාලා තමයි කරන්නේ මේ වැරද්ද. ගෙදරින් පොඩි අය තමයි කරන්නේ. යනවා දුවගෙන යනවා ෆ්‍රිජ් එක දොර අරිනවා මොනවද තියෙන්නේ කියලා මෙහෙම බලනවා ඔන්න මොන හරි එකක් ගන්නවා ආයෙ වහනවා දස් දාලා වහනවා යනවා. ආයෙ ටික ළඟින් ආයෙ එනවා මේක අරිනවා ආයෙ ඇවිල්ලා කිදින මිරි ගෙඩියක් හරි මොකක් හිතා ගන්නවා ඒක කරනවා ඒක ආයෙ දක් දාලා වහලා දාලා යනවා. ඒක හොඳ නෑ. ඇයි ඒ? ෆ්‍රිජ් එක අරිනකොට එයාගේ සීතල අඩු වෙනවා. ෆ්‍රිජ් එක ඇරලා වැහුව ගාම ෆ්‍රිජ් එක ආයෙ වැඩ කරන්න පටන් ගන්නවා. ආයෙ සීතල කරන්න එපා. එහෙනම් සීතකරණේ නිතර දොර අරින්න හොඳ නෑ. ඔන්න අදින් පස්සේ ඔයාලට දොර අරින්න තහනම්. අම්මා හරි තාත්තා හරි ඕන වෙලාවට මොන හරි දෙයක් අරන් දෙනවා විතරයි. හරිද? ඔයාලා දොර අරින්න ගියොත් නිතර මොකද වෙන්නේ? ගෙදර කරන් බිල වැඩි වෙනවා. ඊළඟට මේක ඔයාලට මේක කියන්නේ ඔයාලගේ අම්මලාට. රත් වෙච්ච දේවල් සීතකයට දාන්න එපා කියලා කියන්නේ යාළුවා. හරිද? සමහර කට්ටිය දන්නේ නැතුව රත් වෙච්ච එක රස්නේ පිටින් දානවා. දාන්න හොඳ නැහැ. රත් වෙච්ච එක නිවෙනකන් තියලා දාන්න. ඇයි ඒ? උණුවෙන් දැම්මොත් සීතකරණය ඇතුළේ රත් වෙලා සීතකරණයට අමතර ශක්තියක් වැය කරන්න වෙනවා. අර රත් වෙච්ච එක දිසිල් කරන්න. ඒ නිසා අපිට පුළුවන් මේක නිවෙනකන් එළියේ තියන් ඉඳලා නිමුණට පස්සේ දාන්න. නේද? රත් වෙච්ච එක දාන්න හොඳ නැහැ. ඊළඟට මේක තාත්තට කියන්නේ. මොකද්ද? දැන් මොන ඔයාලට කිව්ව එකක් අම්මලාට කිව්ව එකක් දැන් තාත්තට කියනවා. සීතකරණය තියන්න ඕනේ ජනේලකින් අවුව වැටෙන්නේ නැති තැනක. අවුව වැටුනොත් මොකද වෙන්නේ? අවුවෙන් රත් වෙලා අරක තව ටිකක් ඇතුළට රත් වෙනවානේ. අවුව වැටෙන්නේ නැති තැනක තියන්නේ. ඊළඟ තමයි ශීතකරණයයි බිත්තියයි අතර අඩුම තරමේ මේ අඟල් 7-8කවත් පොඩ්ඩක් ඉඩක් ඒ කියන්නේ නේ අඩියක්වත් තියනවා නම් තමයි හොඳ. ඒ කියන්නේ කොස්සක් දාලා අතු ගන්න පුළුවන් තරම ඉඩ ප්‍රමාණයක්වත් තියන්නේ. ඇයි? බිත්තියට ලං කරොත් ශීතකරණයේ පිට වෙන උණුසුම නැවත ශීතකරණයට මෙනවා. හරිද? ඊළඟට සමහර අයගේ ගෙවල් වල ශීතකරණේ ඇරියාම මෙහෙම දොර ඇරියාම දරබඩාස් කරලා තියෙන බල් ටික වැඩිලා අරපු එකම වැහෙනවා. ශීතකරණය ළඟට කියලා දොර මෙහෙම අරපු ගාම ඒකේ තියෙන ඔක්කොම ටික ඇඟට වැටිලා අර ශීතකරණේ අරපු කෙනාට වැහෙනවා කන්දක් බඩු කන්දකින්. ඒ කියන්නේ ශීතකරණය ඇතුළට දාන්න ඕන දේවලුයි එපා දේවලුයි හැමදේම දාන්න. නේ හරි ආත් ලේසියට කරන වැඩේ කෑමක් මොකක් හරි දෙන්න පොඩ්ඩක් ඉතුරුනොත් තේර කෑල්ලක් ඉතුරුනා ඒක ගිල ශීතකරණයෙන් තිබ්බා. අඹ කෑල්ලක් ඉතුරුනා ඒකත් ගිහලා තිබ්බා. ඒ වගේ වැඩ කරනවා. එහෙම කරන්න එපා. අනවශ්‍ය දේවල් වලින් ශීතකරණය පුරවන්න හොඳ නැහැ. හරි. ඒ ශීතකරණය ගැන කිව්වා. විදුලි අනතුරු වළක්ව ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා ඔයාලගේ ටියුට් එකට දාන්න. විදුලි අනතුරු වළක්ව ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඕවා ටික ඔයාලා කියලා කියවන්න. එතකොට ඔයාලට තේරෙනවා. ඕකේ ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් හරිද? අපි සිකුරාදා පන්තිය කරද්දී ඒකෙදි අහන්න. විදුලි අනතුරු වළක්ව ගන්න අපිට කරන්න ඕන දේවල්. දැන් මතක තියාගන්න කරන්ට් එක වදිනවා කියලා මොකද්ද වෙන්නේ? අපේ ඇඟට කරන්ට් එක ඇතුළු වෙලා අපේ ඇඟ දිගේ ඇවිල්ලා ඒ කරන්ට් එක අපේ ඇඟ දිගේ පොළවට යන්නේ. කරන්ට් එක පොළවට යන්න අපේ කකුල් පොළොව ස්පර්ශ වෙලා තියෙන්න ඕන. හරිද? කවුරු හරි සෙරෙප්පු දාන් ඉන්නවා නම් සෙරෙප්පු හොඳට වියලි සෙරෙප්පු නම් දාන් ඉන්නේ කරන්ට් එක අතේ ගෑවුනා කියලා අපිට කරන්ට් එක වදින්නේ නැහැ. හැබැයි තෙත සයිස් සෙරෙප්පු දාන් හිටියොත් කරන්ට් වදිනවා. සෙරෙප්පු නැතුව හිටියොත් කරන්ට් එක වදිනවා. හොඳට මතක තියාගන්න ඒක. එහෙනම් දැන් ඔයාලා රෙදි මදිනකොට විදුලි උපකරණත් එක්ක වැඩ කරද්දී පුළුවන් තරම් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න බලන්න. එහෙම නැත්නම් ඒ උපකරණයේ තියෙන තැන බිමට රබර් කාපට් එකක් වගේ දාලා තිබ්බනම් හොඳයි. රෙදි මදින තැනට රබර් කාපට් එකක්. එහෙම නැත්නම් අර ලණු පැදුරක් වගේ එකක් දාලා තියෙනවා. එතකොට ඒක උඩ ඉඳන් අපි මදින්නේ. අදිචාරි විදුලි කාන්දුවක් තිබ්බත් අපිට සිදු වෙන හානිය එතකොට අඩුයි. දැන් සරුංගල් එහෙම යවද්දී අදිචාරි සරුංගලේ ගිහලා පැටලෙනවා කරන්ට් වයර් එක. මොකද කරන් තියෙන්නේ? ආයෙත් සරුංගලේ ගැන හිතන්න එපා. ඒක අතහැරලා දාන්න. ඒක ගන්න ගියොත් ඊට වඩා හානියක් වෙන්න පුළුවන්. ඔය සමහර කට්ටිය ගස් නැගලා
ගස්වල තියෙන ගෙඩි කඩන්න ගහේ උඩට යනවා. යනකොට මොකද වෙන්නේ? ගහේ අත්ත එහෙම පාස් වෙලා කරන්ට් වයර් එකේ වැදෙනවා. මට මතකයි දැන් අවුරුදු 2-3කට කලින් ළමයි වගේක් ඔය මොනවා හරි කඩන්න ගිහිල්ලා ගහකට නැගලා හයි ටෙන්ෂන් ලයින් එකට ගහ පාස් වෙලා එක දිගට ළමයි 3 දෙනෙක්ද කොහෙද එක දිගට පිච්චිලා මැරුණා. ගණ්ඩ යන්න විදියක්වත් නැහැ. ළමයි ටික ඔක්කොම එක දිගට මැරිලා ජීවත් ටිකේ. ඒ නිසා ඒ කරන්ට් වයර් එක කරන්ට් ලයින් තියෙන තැන ගෙවල් තියෙනවා නම් බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔය ලී කැලිය මනමනම් මුත්තයි යන්න එපා. හරිද? ඔය ඇන්ටනා හැම අරගෙන එහෙම කරකවන්න යන්න එපා. ඇන්ටනාව මැච් එක පේන්නේ නැහැ කියලා බටේ අරන් මෙහෙම යන්න එපා. ඔක ගෑවුනොත් ඉවරයි. උණ බට දිගේ එහෙම හොඳට එනවා අරන්. හරිද? ඊළඟට ඉනිමන් එහෙම ඒවෙම උත්තන් යන්න එපා ඕලඟින්. හරිද? ගෙදර ඉන්න අම්මට තාත්තටත් ඕක කියලා දෙන්න. එහෙමනම් ඒ ටියුට් එකේ ටික ඉවරයිනේ. නේද? මේ ටියුට් එකේ ටික ඉවරයි. එතකොට අපි අද අලුත් ටියුට් එක පටන් ගන්නවා. තාපය හාහි බලපෑම 9 වෙනි පාඩම. මට කියන්නකෝ දැන් තාපය කියන වචනේ ඇහුනම ඔයාලගේ හිතට එකපාර එන්නේ මොන වගේ දෙයක්ද? සූර්ය තාපය. උණුසුමක් නේද? උණුසුම නේද? උණුසුම වගේ දෙයක් තමයි හිතට එන්නේ. නේ? උණුසුමක්. ඔව් උණුසුමක්. හැබැයි තාපය කියන්නේ උණුසුම විතරක් නෙමෙයි. හරිද? තාපය කියන්නේ ඇත්තටම උණුසුම විතරක්ම නෙමෙයි. තාපය කියන්නේ අතින් අල්ලන්න පුළුවන්ද? බෑ. අපිට දැනෙනවා. නේද? දැන් සූර්යගෙන් තාපය එනවා. අහගන්න. සූර්යගෙන් තාපය එනවනේ. දැන් ඔයාලට පුළුවන් ද කෝප්පයක් අරන් ගිහිල්ලා එළියට ගිහිල්ලා තාපය ටිකක් එකතු කරන් ඇවිල්ලා ඒ තාපයෙන් ගේ ඇතුළේ තියන් බත් වෙන්න පුළුවන්. බෑ සර්. එළියට ගිහිල්ලා හරි එළියට ගිහිල්ලා බකට් එකක් අරන් එළියට ගිහිල්ලා පණිච්චුවක් අරන් එළියට ගිහිල්ලා තාපය ටිකක් පුරවන් ඇවිල්ලා ඒක ගිහිල්ලා ඔයාලට පුරවපු වතුර බේසන් වලට දාලා වතුර එක රත් කරගෙන ඇඟ සෝදාගෙන නාන්න පුළුවන්. බෑ සර්. තාපය කියන්නේ උණුසුම කියන එක අපේ ඇඟට දැනෙනවා. උණුසුම කියන එක අපේ ඇඟට දැනෙනවා. හැබැයි දැනුණට ඒක අතින් අල්ලන්න බෑ. දැන් ඔයාලා තරාදියක් අරන් අවුවට ගිහිල්ලා අවුවෙන් තිබ්බම තරාදියේ පාඨාංකය වැඩි වෙනවද? නෑ. නෑ එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ මට මෙන්න මේක උත්තරයක් දෙන්නකෝ. තාපයට ස්කන්ධයක් තියනවාද එහෙම? නෑ සර්. තාපය ගත්තොත් තාපයට ස්කන්ධයක් නැතනේ. එතකොට තාපයට අවකාශ ඉඩක් ඕනේද? දැන් ඔයාලා මොකයි වීදුරු කෑල්ලක් මෙහෙම ඔළුවට අල්ලගෙන වීදුරු තහඩුවක් ඔහොම ඔළුවට අල්ලගෙන අවුවට ගිහින් හිටියොත් ඒ වීදුරු තහඩුව හරහා අවුවේ රස්නේ එනවද නැද්ද? ඒ රස එන දවල් හිතන්න බස් එකේ ඉන්නේ ඔයාලා. බස් එකේ හරි වෑන් එකේ හරි යනකොට ඉන්නේ ඒකේ තියෙනවා එක පැත්තක වීදුරු තහඩුව ඒ කියන්නේ ජනේලේ වීදුරු වැහුවට ජනේල හරහා අපිට උණුසුම එනවා නේ. ඒ කියන්නේ තාපයට අවකාශයේ ඉඩක් ඕනේද? තාපයේ අවකාශය ඉඩක් ගන්නවද? නෑනේ. අවකාශය ඉඩක් ගන්නෙත් නෑ. තාපයේ අවකාශය ඉඩක් ගන්නෙත් නෑ. මේ අර ටියුට් එකේ 22 පිටුවේ මොන හරි ලියාගත්තේ නැති කොටසක් තියෙනවද? හරි. ඔව් සර්. එකක් ගාලා ලියාගෙන ඉමුද? ඔව් සර්. ධාරා නියාමකය කියන කෑල්ල ලියාගෙන නෑ නේද? නෑ සර්. ඒකනේ මට මේ මම යන්තම් දැක්ක චැට් එකේ මොකද්ද?
මොකද ලියාගෙන නැහැ කිය තව? ආලෝක සංවේදී ආලෝක ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ දක්වන අවස්ථා. ආයේ ඊළඟ ලියන්න ඉක්මනට හරි හරි. හරි. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත දැන් තාපය ගැන. එතකොට අපිට තාපය ලැබෙන්න දැන් බලන්නකො මේ තාපේ ස්කන්ධයකුත් නැහැලු අවකාශ ඉඩකුත් නැහැලු. එහෙනම් මේක තාපය කියන්නේ ද්‍රව්‍යමය දෙයක්ද ද්‍රව්‍යමය නොවන දෙයක්ද? ද්‍රව්‍යමය නොවන දෙයක්. අන රයිට් ද්‍රව්‍යමය නොවන දෙයක්. තව විදිහට කියනවා නම් ද්‍රව්‍යමය නොවන දෙයක්. තාපය කියන්නේ ශක්ති වර්ගයක්ද පදාර්ථයක්ද? ශක්ති වර්ග. ශක්ති වර්ගයක්. ශක්ති වර්ග. තාපය කියන්නේ ශක්ති වර්ගයක්. හොඳයි ඔයාලට මතකයි. අන්න එහෙම තමයි හොඳට මතක තියාගන්න ඕනේ පාඩම් කරලා ඉන්න ඕනේ හොඳට. එතකොට අපිට තාපය ලැබෙන ප්‍රධානම ක්‍රමය මොකද්ද? අපිට තාපය ලැබෙන ප්‍රධානම ක්‍රමය මොකද්ද? සූර්යයා තාපය ලැබෙන ප්‍රධානම ක්‍රමය. දැන් ඔන්න ඔයාලට වැඩක් තියෙනවා මේක ගෙදර වැඩක්. දැන් කරන්න එපා. අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි තැන් පහක් ලියන්න ඕනේ. දැන් බලන්න ඔයාලා මතක් කරලා බලන්න මේ අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි තැන්. ඔන්න මම කියන එක. මේ නගරය. ඒ කියන්නේ ටවුන් එක. ටවුන් එකද උෂ්ණත්වය වැඩි ඔයාලා ගෙදරද? ටවුන් එක. ටවුන් වැඩි. එතකොට පාසලේ ක්‍රීඩා පිටිය. පාසල් ක්‍රීඩා පිටිය උෂ්ණත්වය වැඩිද නැද්ද අඩුද නැද්ද? වැඩි. මට මෙන්න මේක කියන්න මට මේක කියන්න මුහුදු වෙරළ කියන්නේ මුහුදු වෙරළ උෂ්ණත්වය වැඩිද නැද්ද අඩුද නැද්ද? වැඩි බලන්න පොඩ්ඩක් මුහුදේ වතුර ගොඩාක් තියෙනවා. හැබැයි මුහුදු වෙරළේ ඉන්න පුළුවන්ද අපිට? වතුර තිබ්බා කියලා මුහුදු වෙරළේ ඉන්න බෑ. අර රස්නේ යන්නේ. දැන් ඔයාලා මුහුදට එහෙම ගිහිල්ලා මුහුදේ නාලා වෙරළේ ඉඳලා අවු ඉඳලා එනකොට කළුම කළු වෙලා කරමුට්ටන් වෙලා එන්නේ කළු පාටයි. මාසයක් විතර යනවා අය තිබ්බ පාට එන්නේ. නේද? මුහුද කියලා නාපු කට්ටිය දන්නවා. තිබ්බ පාට එන මාසයක් විතර යනවා. කළු වෙලා එන්නේ එනකොට කට්ටිය. එතකොට මට කියන්නකො වෙල් යායක් කුඹුරු යායක් තියෙනවා. කුඹුරු යායක්. හරි? කුඹුරු යායක් මැද මහ දවල් ඉන්නවා. උණුසුම් තැනක් දෙයක දීතර තැන. උණුසුම් දැනස. නේද? ඔයාලා මේ ගස් සෙවණක ඉන්නවා. ගස් සෙවණක ඉන්නවා. සිසිල් තැන. සිසිල් තැන. ගේ ඇතුලේ ඉන්නවා. ඔයාලා ගේ ඇතුලේ ඉන්නවා. සිසිල් තැන. සිසිල් තැන නේද? ඔයාලා කැලෑවක ඉන්නවා. සිසිල් තැනස. ගඟක් අයිනේ ඉන්නවා. සිසිල් තැනස. එතකොට එහෙනම් ඔයාලට ඔන්න විදියට පරිසරයේ උණුසුම වැඩි ස්ථාන පහකුයි උණුසුම අඩු ස්ථාන පහකුයි ලියන්න පුළුවන්. එතකොට මේ ඔයාලා දන්නවා මෙන්න මේක. හරි දැන් මේ බලාගන්න. කියන දේ අහගන්න හරි. ඔයා පස්සේ කරන්න. දැන් දවල්ට අපේ පෘථිවිය උණුසුම් වෙනවා කවුරු නිසාද? සූර්යයා නිසා. මෙන්න මේ ඉන්නවා මේ පැත්තේ මේ කවුද මේ ඉන්නේ? සූර්යයා. ඉරමාම ඉන්නවා. ඔයාලා එහෙමනේ කියන්නේ. ඉරමාම, හඳ මාම ඕන ඉන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා දවල්ට මෙයා ඉන්න පැත්ත රත් කරනවා. මෙයා ඉන්නේ කොයි පැත්තද? මේ පැත්ත. මේ පැත්ත රත් කරනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආලෝකයේ වැටෙන පැත්ත
හරියටම අපේ පෘථුවියෙන් භාගයක්. හරියටම අපේ පෘථුවියෙන් භාගයක් මෙයා නිසා රත් වෙනවා. මේ කොටසම මෙයා නිසා රත් වෙනවා. අනිත් පැත්ත ඒ පැත්තට රාත්‍රිය. මේ පැත්ත රාත්‍රිය නේ. රාත්‍රිය. මේ පැත්තට දවල්. මේ දවල් කාලේ. දවල් කාලේදී අපේ පෘථිවිය රත් වෙනවා. රැයට මොකද වෙන්නේ? රැයට මොකද වෙන්නේ? සිසිල් සිසිල් වෙනවා. දවල්ට රත් වෙනවා, රැයට සිසිල් වෙනවා. දවල්ට රත් වෙනවා, රැයට සිසිල් වෙනවා. මේ මම මොන පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් මේ දවල් දිවා රැය දෙක ඇති වෙන්නේ කොහොමද? මොන හේතුව නිසාද? දවල් කාලේ රාත්‍රිය කියන දෙකක් ඇති වෙන්නේ මොන හේතුව නිසාද? පෘථිවිය භ්‍රමණය වෙන නිසා. පෘථිවිය භ්‍රමණය වෙන නිසා. මෙහෙම කරකැවෙනවා නේද? අපේ පෘථිවිය මෙහෙම කරකැවෙනවා. එතකොට සූර්යයා ඉන්න පැත්තට හැරෙන පැත්ත, ඒ පැත්තට දවල් කාලේ, ඒ පැත්ත රත් වෙනවා. සූර්යයාට පිටුපාර ඉන්න පැත්ත, ඒ පැත්තට රාත්‍රී කාලය, ඒ පැත්ත සිසිල් වෙනවා. එහෙනම් මේ දිවා රාත්‍රිය කියන එක ඇති වෙන්නේ පෘථිවියේ භ්‍රමණය නිසා. හරිද? පෘථිවියේ භ්‍රමණය නිසා දිවා රාත්‍රිය කියන එක ඇති වෙනවා. හිතන්නකො අපේ පෘථිවිය මේ භ්‍රමණය වෙනවට වඩා තව හිමිහිට භ්‍රමණය වුණා නම් මොකද වෙන්නේ? තව ගොඩක් හිමිහිට භ්‍රමණය වෙනවා. දැන් මේ භ්‍රමණය වෙනවට වඩා දැන් මට කියන්න අපේ මේ අහගන්න ඕනේ ගොඩක් කල් වේලා ගුරුත්වාකර්ෂණය නැති වෙනවා. හරි මේ අහගන්න ගුරුත්වාකර්ෂණය නැති වෙන්නේ මේ අපේ පෘථිවිය හරිද? අපේ දැන් පෘථිවිය දැන් මේක මේ භ්‍රමණය වෙනවනේ. මේ භ්‍රමණය වෙනකොට දැන් මට කියන්නකෝ මේ කියන්න ගියකට අමතකුණ අර ගුරුත්වාකර්ෂණ බලය කියපු නිසා. මොකද්ද මම කියන්නේ ආරේ. අපේ පෘථිවිය සම්පූර්ණයෙන් එක වටයක් කරගෙන එක වටයක් භ්‍රමණය වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? පැය 24ක්. පැය 24ක්. හරි. එතකොට හරි මේ අහන්නකෝ. එතකොට ඔය පැය 24න් පැය 12ක් තියෙන දවල් කාලෙනේ. ඒ කියන්නේ උදේ ඉඳන් හවස වෙනකම්. පැය 12ක් උදේ ඉඳන් හවස වෙනකම්. ඉතුරු පැය 12 රාත්‍රී කාලෙනේ. එහෙම නෙන්නේ. දවල්ට පැය 12ක් තියෙනවා. ඒකෙන් උදේ වරුවයි දවල් 12 තමයි හොඳටම ගිනි රස්නේ. ටික ආයෙ අඩු වෙලා යනවා. එහෙම ගිහලා ආයෙ රාත්‍රී කාලේ හවස 6 ඉඳන් උදේ 6. අපි එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. දැන් මේ අපි හිතමුකෝ අපේ පෘථිවිය භ්‍රමණය වෙන්න සම්පූර්ණ වටයක් භ්‍රමණය වෙන්න පැය 24ක් නෙමෙයි. පැය 48ක් ගියා. එහෙම වුණොත් අපේ දිවා කාලය කොච්චරද? පැය 24ක්. දැන් මේ හිතන්නකෝ ඔයාලා මේ දැන් හිතන්නකෝ මේ දෙකම ෂෝක් දෙයක් කියන්නේ අහගන්න. පැය 24ක්. හරි අහගන්නකෝ. මේ දැන් ඔන්න හිතන්නකෝ දැන් පැය වෙන කතාවේ පාරි. දැන් ඔන්න හිතන්නකෝ දැන් පැය 12ක් දවල් කාලේ තිබිලත් හරිද? ඕකෙන් හොඳටම රස්නේ තියෙන්නේ සාමාන්‍ය උදේ 10ට පටන් ගත්තා. උදේ 10 ඉඳන් 10 11 12 1 2 වගේ පැය 5ක් වගේනේ. 10 ඉඳන් 11 12 1 2 ඔව් පැය 4ක් වගේ කාලයක්නේ. පැය 4ක් හෝ 5ක් තමයි තද අවුව තියෙන්නේ. දැන් පැය 48ක් ගියොත් එහෙනම් මේක භ්‍රමණය වෙන්න ඔය තද අවුව පැය 10ක් විතර තියෙනවා. දැන් මේ දවසකට පැය 4ක් 5ක් වගේ කාලයක් තද අවුව තිබිලා මොකද වෙන්නේ දැන් සතියක් විතර වහින්න නැතුව තිබ්බොත් මේ තියෙන ගස් කොළන් වේලෙනවා, තනකොළ වේලෙනවා, ගෙදර තියෙන මල් ගස් ටික වේලෙනවා. මාසයක් විතර වැස්සේ නැත්තම් මේ ගඟේ වතුර අඩු වෙනවා, ටැප් ලයින් වල වතුර එන්නේ නැහැ, ලිංග වල වතුර හිඳෙනවා. දැන් ඔහොම තියෙද්දි මේ පෘථිවිය හිමිහිට භ්‍රමණය වෙන්න ගිහිල්ලා දිවා කාලය පැය 12ක තියෙන දිවා කාලේ පැය 24කට දික් වුණොත් මොකක් වෙයිද අපිට? පැය 24කට මේ දිවා කාලේ දික් වුණොත් මොකක් වෙයිද? අර ප්‍රශ්න ගොඩක් එනවනේ. දැන් බලන්නකෝ මේ පැය 12ක දිවා කාලේ තිබිලා මාසයක් විතර පෑවුවොත් එහෙම කණ්ඩ ඒ කියන්නේ සත්තුන්ට වතුරක් නැති වෙනවා, ගස්කොළුනුත් වේලෙන්න පටන් ගන්නවා. එහෙම තියෙද්දි මේක පැය 12 දිවා කාලේ පැය 24ට වැඩි කළොත් එහෙම මොකද වෙන්නේ? සතියක් යනකොට ගස්වැල් වේලිලා යයි නේද?
දැන් අර දවල් කාලේ රත් වෙන එක ශනිකව ඉක්මනට නැති වෙලා යනවනේ. දැන් මේක එහෙම නෙමෙයි. එක දිගට රත් වෙනවා. ලොකු හානිය. සමහර සතියක් විතර යනකොට ගස්වල ඔක්කොම වේලිලා යනවා. නේ? ඒ කියන්නේ අපේ දිවා කාලේ ඕනකට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ සත්තු ඔක්කොම මැරිලා යන්න පුළුවන්. ඒතකොට රාත්‍රිය හිතන්නකො රාත්‍රිය. දැන් රැයට ටික සිසිල් වෙලා පාන්දර 2-3 වෙද්දී හරි සීතලයිනේ. පාන්දර 2-3 වෙනකොට සීතලයි. ඒතකොට ඒ වෙලාවට තමයි උන්ට පෙරවගෙන ගුලිලා නිදාගන්න. දැන් තවත් පැය 12ක් සීතල කාලේ අල්ලලා හිටියොත් මොකද වෙන්නේ? සමහර රැයට ඉන්න බැරි වෙන්න ගිටි ගාලා ගැහෙන ගානට සීතල වැඩි වෙයි. එතකොට එළියේ ඉන්න සත්තු ඉන්නවනේ. ඒ සත්තුන්ට සීතල දරා ගන්න බැරුව මැරිලා ඒ ගොඩක් සත්තු. එහෙනම් අපේ පෘථුවියේ දිවා කාලයයි රාත්‍රී කාලයේ තියෙන මේ නියම විදිහට. මේක වැඩි වුණත් අපිට හොඳ නෑ. මේක අඩු වුණත් අපිට හොඳ නෑ. දිවා කාලයේ රාත්‍රී කාලයේ අඩු වුණත් අපිට හොඳ නෑ. දිවා කාලයේ රාත්‍රී කාලයේ මේ තියෙනට වඩා වැඩි වුණත් අපිට හොඳ නෑ. එහෙනම් මේක මේ කොහොම හරි ඉබේට මේ පෘථුවිය හැදිලා තියෙන්නේ දිවා කාලයේ රාත්‍රී කාලයේ ගානට බැලන්ස් වෙන්න. නේද? එතකොට මේ බැලන්ස් වීම නිසා දිවා කාලයේදී මේ පෘථුවිය අධික ලෙස උණුසුම් වෙන්නෙත් නෑ. රාත්‍රී කාලයේදී අධික ලෙස සිසිල් වෙන්නෙත් නෑ. නියම විදිහට බැලන්ස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කවුරුවත් මේ පෘථුවිය කරගෙන වේගය වැඩි කරන්නවත් අඩු කරන්නවත් හදන්න එපා. හරිද? හා. එහෙනම් මේක ඉක්මනට ලියා ගමු. හරි. දැන් අපි බලමු මෙන්න මෙයාගේ තාප ශක්තියෙන්. හරිද? මෙන්න මේ මිනිස්යාගේ තාප ශක්තියෙන් සිදුවෙන දේවල් මොනවද කියලා. දැන් ඔන්න මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. ඔහොම. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. Evaporation comes when the heat from the sun warms up all the groundwater, then it turns to water vapor. Condensation takes over, it goes up to the clouds. Water vapor cools down and it changes to a liquid now. Precipitation happens when the drops get big. It falls like rain, snow, sleet, and hail upon my head. I know it's the water cycle happening again. Evaporation, condensation, precipitation. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. Evaporation comes when the heat from the sun warms up all the groundwater, then it turns to water vapor. Condensation takes over, it goes up to the clouds. Water vapor cools down and it changes to a liquid now. Precipitation happens when the drops get big. It falls like rain, snow, sleet, and hail upon my head. I know it's the water cycle happening again. Evaporation, condensation, precipitation. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. Evaporation comes when the heat from the sun warms up all the groundwater, then it turns to water vapor. Condensation takes over, it goes up to the clouds. Water vapor cools down and it changes to a liquid now. Precipitation happens when the
the drops get big. Falls like rain, snow, sleet, and hail upon my head. I know. It's the water cycle happening again. Evaporation, condensation, precipitation. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. The water cycle takes the water and moves it up and down and all around the earth. වර්ෂාව ඇති වෙන ආකාරය. ආ වර්ෂාව ඇති වෙන ආකාරය. වර්ෂාව ඇති වෙන ආකාරය. වර්ෂාව ඇති වෙන ආකාරය. වර්ෂාව ඇති වෙන ආකාරය වර්ෂාව ඇති වෙන ආකාරය මොකද වෙන්නේ? ආකාරය. සූර්යාගේ තාප ශක්තිය නිසා උන්නතර අහගන්න. සූර්යාගේ තාප ශක්තිය නිසා මේ පොළවේ තියෙන ජලය වාෂ්ප වෙලා යනවා උඩට. පොළවේ තියෙන ජලය මෙහෙම වාෂ්ප වෙලා යනවා ඉහළට. ගිහිල්ලා ඉහළට යන්න යන්න සීතලයි. දැන් බලන්නකෝ දැන් මෙහාට වඩා නුවරඑළිය සීතලයිනේ. ඇයි? යාල උස නිසා. කඳුකර ප්‍රදේශ සීතල ඉහළට යන්න යන සීතලයි. හරිද? දැන් අපිට පුළුවන් නම් ලොකුව දර නිලුම් කුණු උඩ නගින්න. නිලුම් කුණු උඩ යනකොට සාමාන්‍ය කොළඹ ටවුන් එකට වඩා උඩ සීතලයි. ඒකක් උස නිසා. හරිද? ඊට වඩා දැන් එවරස්ට් කන්ද මුදුන කියන්නේ ගොඩක් සීතල යන්නත් තමයි. හිමාලයේ සීතලම සීතලයි. නේද? ඉහළට යන්න යන්න සීතලයි. එතකොට මේ සීතල නිසා මොකද වෙන්නේ? දැන් රත් වෙච්ච නිසානේ ජලය වාෂ්ප වුනේ. සීතල නිසා මොකද වෙන්නේ? සීතල නිසා ජල වාෂ්ප නැවත ජල බිඳු බවට පත් වෙනවා. ඔන්න මේ මෙන්න මේ වචන මතක තියාගන්න. ජල වාෂ්ප. හරිද? ජල වාෂ්ප ජල බිඳු. ජල වාෂ්ප ජල බිඳු බවට පත් වෙනවා. ඔය ජල වාෂ්ප ජල බිඳු බවට පත්වන ක්‍රියාවලියට කියන නම තමයි ඝනීභවනය. මේකට කියන නම තමයි ඝනීභවනය. දැන් ඝනීභවනය කිව්වම හිතෙන්නේ නිකන් එකපාරට නිකන් ජලයේ අයිස් කැට වගේ වෙනකන් ඝන වෙනවා කියලානේ. ඒක ඒ තේරුම නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ජල වාෂ්ප ජල බිඳු බවට පත් වෙනවා කියන තේරුම තමයි ඝනීභවනය කියන එකෙන් කියන්නේ. හරිද? දැන් එතකොට මෙන්න මේ විදිහට මේ පිට වෙච්ච ජල වාෂ්ප ඉහළට යනකොට සීතල නිසා ඝනීභවනය වෙලා හැදෙනවා මොනවාද? වලාකුළු. තව ජල වාෂ්ප මේකට එකතු වෙලා ඝනීභවනය වෙලා මේ වලාකුළු එන්න එන්න ලොකු වෙනවා. ඒ වගේම ජල වාෂ්ප ප්‍රමාණය මෙයාගේ වැඩි වෙනවා. මෙයාගේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අතර සුළඟ තියෙනවනේ. සුළඟ තියෙන නිසා මෙයා මේ කොහේ හරි වෙන ඈතකට තල් වෙලා යනවා. ওই තල් වෙලා යන අතරමඟ සෑහෙන ජල වාෂ්ප එකතු වෙලා එක අවස්ථාවක් එනවා. මෙයාට ජලය තියාගන්න බෑ. ජල බිඳු තියාගන්න බෑ. බර වැඩි. දැන් මොකද වෙන්නේ? ඔක්කොම මොකද වෙන්නේ? දැන් බර වැඩි වෙනකොට මේ පහළට එනවා මෙහෙම වලාකුළු. ඔයාලා දැකලා ඉති වහින්න කිට්ටුව මේ වැහි වලාකුළු යනවා නිකන් මේ අපිට හිතෙනවා පොල් ගහක් උඩ නැගගෙන අතින් අල්ලන්න පුළුවන් වෙයි කියලා. වහල් උඩ නැගගෙන අතින් අල්ලන්න පුළුවන් වගේ හිතෙනවා. ඒ තරමට වැහි වලාකුළු පහත් වෙනවා. ඔයාලා දැකලා ඇති. දැකලා නැත්නම් එහෙම වෙනවා. දැකලා තියෙනවා සර්. ලොකු ඇස්සක් කිට්ටු වෙනකොට හරිද? ලොකු ඇස්සක් කිට්ටු වෙනකොට ගියටට දුවන්නේ නැතුව පොඩ්ඩක් නිකන් ඉවිල බලන්නකො එළියේ වලාකුළු කොහොමද කියලා. වෙනදට වඩා වලාකුළු පහළ. සමහර වෙලාවට ලොකු වැහි එනවා කුණාටු වගේ. ඒ වෙලාවට මේ ගොඩාක් පහතින් වලාකුළු යන්නේ. ඇයි ඒ වලාකුළේ ජල වාෂ්ප වැඩිකමට බරට පහත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වැහි වලාකුළු හැදෙන්නේ. පහත් වෙන කතාව මෙතනට ඕනේ නෑ. හරි මම ඒ දැනගන්න කිව්වා. මේ ජල වාෂ්ප වැඩි වුණාට පස්සේ ජල බිඳු වැඩි වෙලා බර වැඩි වෙලා මෙයා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම වහින්න පටන් ගන්නවා. ඒකවල බලන්නකෝ. දැන් වැස්සෙන් පොළොවට ජලය ලැබෙනවා. ඒ ජලය අවුව නිසා සූර්ය තාප නිසා වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා වලාකුළු හැදෙනවා. නැවත වහිනවා. ආයි පොළොවට ලැබෙනවා. මේ බලන්නකෝ මේ වැස්ස එනවා, වාෂ්ප වෙනවා, වලාකුළු හැදෙනවා.
ආයි ගිහිල්ලා ආයි වහිනවා. මේක එක දිගට මෙහෙම වෙනව නේද මේ? ඉවරයක් නැතුව එක දිගට නේද? එක දිගටම නොකඩවක වෙනව නේද? ඕන ඕකට අපි කියනවා හරිද? ඕන ඕකට කියනවා කවුද මේ කියන්නේ සර්ගේ කැමරා ඕෆ් වෙලා කියලා? ඔයාලට ඕෆ් වෙනවා නේද? ඒ තියෙන්නේ. ඒ යාට මොකක්ද වෙන්නේ? ඒක තමයි. මේ ඔන්නල ඔව් එහෙම මොනවාරි පාව පේන්නේ නැති අය ඉන්නවනම් ඒ යාළුවගේ ප්‍රශ්නයක්. ඔයාලා ඒකට ආයතරයක් zoom එකෙන් අයින් වෙලා ආයෙත් එතකොට හරියයි. හරි දැන් මේක දිගට මේ විදියට මේ නොකඩවා සිදු වෙන මේක නිකන් චක්‍රයක්. අපි ඔකට කියනවා මොනවද? ජල චක්‍රය. දැන් හිතන්නකෝ ආදිත්‍ය හරි සූර්යයා අතුරුදහන් වුණා. හරි? සූර්යයා අතුරුදහන් වුණා. සූර්යයා නෑ දැන්. සූර්යයා නෑ. චෝක්ද? හොඳයිද? සූර්යයා නෑ. දැන් හෙට දැන් මේ වෙලාවට තමයි සූර්යයා අතුරුදහන්. හරි? හොඳයි ඉතින් වැස්සක්. දැන් අහන්නකෝ මේ සූර්යයා අතුරුදහන්. දැන් හෙට උදේ ඉර පායන්නේ නෑ. මොකද වෙන්නේ? හොඳයිද? නෑ. කාර්වලේ ඉඳ ගියාම තේරෙයි දවස් දෙකක්. ඉන්න බෑ. හට කරුවලේ යනකොට. සූර්යයා නැති නිසා එන්න මේ පෘථුවිය සීතල වෙනවා. සීතල අයිස් වෙලා ඔක්කොම ගල් වෙලා යනවා. මහා හිමගේ පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බලන්නකෝ සූර්යයා නැහැ. සූර්යයා නැති නිසා ජලය වාෂ්ප වෙන්නේ නැහැ. ජලය වාෂ්ප වෙන්නේ නැති නිසා වැහි වලාකුළු නැහැ. වැහි වලාකුළු නැති නිසා වහින්නෙත් නැහැ. ගංගාවල තියෙන ජලය ටික මුහුදු වලට ගලාගෙන යයි. වැස්ස නැති නිසා ගංගාවල ටිකක් හිඳිලා යයි. තව සීතල වෙද්දී ওই ලිං වල වැව් වල තියෙන වතුර අයිස් වෙලා යයි. නේද? එතකොට මොකද වෙන්නේ? අන්තිමේදී සූර්යයා නැති වුණාට පස්සේ මිනිස්සුන්ට වතුරත් නැති වෙනවා. හරිද? ගස්වැල් හැදෙන්නෙත් නැහැ සූර්යාගේ ආලෝකය නැතුව. සත්තුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. සීතල වැඩිකමට සත්තුත් මැරිලා යයි. ගස් ටිකක් මැරිලා යයි. අන්තිමේදී වැස්සක් නැහැ. ගංගා ඇලදොල වතුර තිබ්බට වැඩක් නැහැ. ඒව ඔක්කොම අයිස් වෙලා නේද? ඔහොම ගිහිල්ලා අන්තිමේදී මොකද වෙන්නේ? පුළුවන් කට්ටිය මොනවා හරි කරගෙන ওই කරන්ට් එකකින් හරි රත් කරගෙන වතුර ටිකක් හදාගනි නේද? ඒකත් වැඩි කාලයක් බැරි වෙයි. ඊට පස්සේ දර එහෙම දාලා රත් කරලා ওই තියෙන අයිස් කුට්ටි කඩලා උණු කරලා හදාගනි නේද? එන්න පරිසරයේ සීතල වෙලා අවසානයේ මිනිස්සුත් ඔක්කොම මැරිලා යයි. අවසානයේ මේ මුළු පෘථුවියම අර වෙන ග්‍රහලෝක තියෙන කිසිම ජීවියෙක් නැති ආන් ඒ වගේ තත්ත්වයකටපත් වෙයි. දැක්කද? සූර්යයා කියන්නේ එතකොට මේ මුළු පෘථුවියේම ජීවීන්ගේ පැවැත්මට උදව් කරන කෙනෙක්. හරි? එතකොට සූර්යයා නිසා ජල චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සියලුම ජීවීන්ට, ඒ කියන්නේ ශාක, සතුන්, සුද්ධ ජීවීන් ඔක්කොටම අවශ්‍ය කරන උණුසුම දෙන්නේ සූර්යයා. ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ මුහුදේ තියෙනවා උණුසුම් සහ සීතල දියවැල් කියලා જાතියක්. උණුසුම් සහ සීතල දියවැල් කියලා જાතියක් තියෙනවා. මම මේක මකනවා. ඔය මුහුදේ තියෙන උණුසුම් සීතල දියවැල් මේ උදව් වෙනවා සමහර වෙලාවට වර්ෂාවටත් උදව් වෙනවා. ඊට අමතරව මේ ඔය දේශගුණික විපර්යාස වලට උදව් වෙනවා. දැන් මේක පෘථුවිය හරියටම කියන මෙන්න සමකය. ඉර මුදුන් එන්නේ ওই ටිකට. මේ පැත්තේ උඩ සීතලයි. මෙහි යට සීතලයි. මේ මැද රස්නේ. හරිද? මේ පෘථුවියේ භ්‍රමණය නිසා මේ හරිය තියෙන ජලය මෙහෙම යනවා. කොයි පැත්තටද? අර සීතල තියෙන පැත්තට යනවා. මේවට අපි කියනවා මේ උණුසුම් ජලය මෙහෙම ගමන් කරනවා මුහුදේ. හරියට මේ ගංගාවල් ගලනවා වගේ. අපේ මේ ගොඩබිම ගංගාවල් ගලනවා වගේ උණුසුම් දිය දහරාවල් ඔහොම යනවා. දියවැල් කියලා කියන්නේ අපි ඒවට. ඒ අතර දැන් මේ පැත්තේ මෙහෙම ගමන් කරනවා. ওই විදිහට ගමන් කරනවා. හරි? ඒ අතර සීතල දියවැල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සීතල මේ පැත්තේ සීතල ජලය මෙහෙම එනවා මෙහාට. ඔය සමහර නැව් බෝට්ටු එහෙම ඔය උණුසුම් සීතල දියවැල් හරහා පහ වෙලා යනවා. සමහර ඒවා තියෙනවා ලොකු දියවැල් වලට වුණොත් නැව් බවා පෙරලිලා යනවා. මේ උණුසුම් සීතල දියවැල් ඇති වෙන්නේ හරිද මේ මෙහාට. මේ උණුසුම් සහ සීතල දියවැල් ඇති වෙන්නේ මේ සූර්යාගේ බලපෑම නිසා. හරි? සූර්යාගේ තාප ශක්තිය නිසා. දැන් සූර්යාගේ තාප ශක්තිය ඕනට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? දැන් සූර්යාගේ තාප ශක්තිය ඕනට වඩා වැඩි වුණොත් ඉස්සෙල්ලාම වෙන්නේ මොකද්ද?
සූර්යගේ තාප ශක්තිය ගොඩක් වැඩි වුණොත් ගිනි අරගෙන වෙන්නේ. ගිනි ගන්න කොහෙද? නියගය ඇති වෙනවා. වැස්ස නැතුව ගිහිල්ලා වතුර නැතුව ගිහිල්ලා නියගය. හරිද? ඊට පස්සේ පොළොව ඉරිතලන්න පටන් ගන්නවා. දැකලා ඇති නේද? පොළොව ඉරිතල්ලා තියෙනවා. නියගය වැඩිකමට. ඔය කුඹුර වල එහෙම බලන පායන කාලෙදි පැයිලා ගිහලා තියෙන ඉරිතලනවා. ජලයේ නැතුව සත්තු මැරිලා යනවා. අධික උණුසුම නිසා සත්තු මැරෙනවා. හරිද? ඔයාලට මතකද දන්නේ නැහැ දැනට අවුරුදු 3-4කට කලින් අධික ලෙස උණුසුම වුණ අවුරුදු 3කට විතර කලින්. ඒ දවස්වල කිව්වා ළමයිට එළියට යන්න එපා කිව්වා. අර ක්‍රීඩා උත්සව එහෙම තිබ්බේවා නතර කරා. නේ? සමහර මතකයි ඉස්කෝලේ වල ළමයි කීප දෙනෙක් නැති වුණා, මැරුණා උණුසුම වැඩිකමට. ඒ දවස්වල හවුස් මීට් තියෙනවා නතර කරන්න කිව්වා. මේ පොට්ටන්ස් තරම් එහෙම නතර කරලා දැනට අවුරුදු 3-4කට කලින් මට මතක හැටියට. පුළුවන් තරම් වතුර බොන්න කිව්වා. ඒ උණුසුම වැඩි නිසා ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ ඉන්දියාවේ නම් සෑහෙන්න ඔය උණුසුම් කාලෙදී ඉන්දියාවේම ගොඩක් මිනිස්සු මැරෙනවා උණුසුම වැඩිකමට. ලංකාවර දූපතක් නිසා මුහුදෙන් වට වෙච්ච දූපතක් නිසා අර මුහුදෙන් එන සුළඟ නිසා අර උණුසුම නැති වෙලා යනවා. නැත්තම් ලංකාව සමකේර ගොඩක් ආසන්නයි. ලංකාව ඊට වඩා රත් වෙන්න ඕනේ. හැබැයි අපි රට දූපතක් නිසා නේද? අර ඉන්දියන් සාගරයේ තියෙන මුතු ඇටේනේ. ඒ නිසා එයා බේරලා ඉන්න උණුසුම. හරිද? ඊළඟට උණුසුම වැඩි වුණාම නේද? අධික උණුසුම තියෙන කාලේ පොඩ්ඩක් හරි කැලේකට ගින්නක් ඇවිලුණොත් මොකද වෙන්නේ? ඒක මහා දැවැන්ත ලැබු ගින්නක් බවට පත් වෙනවනේ. නේ? මහා දැවැන්ත ලැබු ගින්නක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අධික ලෙස උණුසුම වුණාම මේ පෘථිවියේ මෙන්න මේ පැත්තේ තියෙන ලොකු අයිස් කුට්ටි, අයිස් කඳු. මේ පැත්තේ තියෙන. ඒවට මොනවද කියලාද කියන්නේ? glacier ඒවට කියන්නේ glacier glacier කියලා කියන්නේ. ඕවා දිය වුණොත් මොකද වෙන්නේ? glacier ඕවා දිය වුණොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා තමයි. ජල මට්ටම වැඩි වෙනවා. කඩාගෙන වැටෙනවා විතරක් නෙමෙයි තව දේවල් වෙනවා. මොනවද වෙන්නේ? ඕවා දිය වුණාට පස්සේ මුහුදේ ජල මට්ටම වැඩි වෙනවා. මුහුදේ ජල මට්ටම ඔයාලා දන්නවද කොළඹ කොච්චර උසයිද කියලා දන්නවද ඔයාලා? නෑ සර්. මුහුදු මට්ටමේ ඉඳන් මේ කියන්නේ මුහුදු වෙරළ තියෙන්නේ. මුහුදු වෙරළ මට්ටමේ ඉඳන් කොළඹ තියෙන්නේ මීටර 1යි. බලන්නකෝ මීටර 1යි කියන්නේ සෙන්ටිමීටර 100යිනේ. දැන් ඔයාලා තමයි සෙන්ටිමීටර නේ මීටර 1යි ගානන්නේ උස. ඒ කියන්නේ කොළඹ මුහුදට හරි ආසන්නයි. දැන් ඔය ග්ලැසියර් කඩන් වැටිලා ග්ලැසියර් දිය වෙලා මුහුදු ජල මට්ටම මීටර 1ක් උසට නැග්ගොත් ඔය මුහුදු වෙරළ කොළඹත් එක්ක තියෙන ගාල්ල මාතර නේ ඔය කළුතර කොළඹ ඔය ඔක්කොම සම්පූර්ණයෙන් ඔය ආම්බන්තොට ඊට පස්සේ යාපනය ඔක්කොම ටික යට වෙලා යනවා. එකක්වත් හොයන්න වෙන්නේ. මැද ටික තමයි ඉතුරු වෙන්නේ. මේ යාල පැත්ත ඔක්කොම යට වෙනවා. ඒ යාලත් කෙලින්ම ළඟයිනේ මුහුදට. ඔක්කොම යට වෙනවා. ඒ කතරගම පවා යට වෙනවා. හිතන්න කොහොමද කියලා. මේ සාමාන්‍ය පුත්තේම පොඩ්ඩක් ඉතුරු. දැන් මෙහාට මීටර 300 ගණක් උසයි. මෙහාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ඒක මුහුදු වෙර ළඟට එනවා. ඒ වගේ වැඩක්. විශාල ප්‍රමාණයක් යට වෙනවා. ඒ කියන්නේ ඔය ග්ලැසියර් දිය වුණොත් එහෙම ලොකු හානියක් වෙනවා. මුහුදු ජල මට්ටම ඉහළ ගිහිල්ලා කුඩා දූපත් ඔය ජපානය ඊට පස්සේ ඔය තියෙන ඔය මාලදිවයින දූපත් චූටි ඔක්කොම යට වෙනවා. ටෝකියෝ චීනා ඉවරයිනේ නේද? හරි එතකොට සූර්ය තාපය අධික වුණාට පස්සේ ඕක වෙන්නේ. සූර්ය තාපය අඩු වුණොත් සිසිල් වුණොත් අධික ලෙස සිසිල් වෙලා සත්තු මිය යනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජල චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ නැතුව ගිහිල්ලා වර්ෂාව නැතුව ගිහිල්ලා ජලය නැතුව මේ පෘථිවියේ සත්තු සියල්ලම ජීවීන් සියල්ලම මිය යනවා. හරි ඒකවල බලන්න ඕන සූර්යයේ තියෙන සූර්ය තාපයේ තියෙන ප්‍රයෝජන මම දැන් ඔයාලට කියලා දුන්නා. ඊළඟට සූර්ය තාපය අධික වීමෙන් සිදුවන හානි කියලා දුන්නා. සූර්ය තාපය ගොඩක් අඩු වුණොත් සිදුවන හානි කියලා දුන්නා. ඔයාලා ටියුට් එක ඔය ටික ලියා ගන්න තියෙනවා. අපේ ටික ලියාගමු ඉක්මනට නේද? වෙලාව කීයද? 8:37යි. වෙලා තියෙනවා 7. ලියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් හෙට වීඩියෝ එක දැම්මම බලලා ලියන්න. ලිව්වා
හරි. ඔන්න මේ ඔයාලට අලුත් දෙයක් මම කියලා දෙනවා මේ. හරි. ඔයාලගේ ඉස්කෝලේ පොත්වල එහෙම මේක නැහැ. ඒකට දැනගෙන ඉන්න ඕනේ. මේක නැත්නම් වෙන කොහෙදවත් කියලා දෙන්නෙත් නැහැ. 11 වසර දක්වා වෙන කොහෙදවත් කියලා දෙන්නෙත් නැහැ. මේක දැන්ම දැනගෙන ඉන්න. මෙන්න මෙයාලා. එකක් තමයි චලතාපි. එකක් චලතාපි. අනිත් කට්ටිය අචලතාපි. මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයාලා දන්නවද අපේ ඇඟේ උෂ්ණත්වය කීයක් තියෙන්න ඕන කියලා? सेल्सियस अंश 35 නෙමෙයි වැරදි. 35 නෙමෙයි. 37 सेल्सियस अंश 37 මෙහෙමයි මේ. නිකන් කාටට හිතෙන උත්තර කියලා අයියෙන් කෑ ගහන්න එපා. හරිද? වැරදි උත්තරේ යටිගිරියෙන් කෑ ගැහුවත් වැරදි. Taman හරියට දන්නා නම් කියන්නේ දෙ නේද? බොරුවට කියන්න එපා. සෙල්සියස් අංශක 37යි. හොඳට මතක තියාගන්න. සෙල්සියස් අංශක 37යි අපේ ඇඟේ උෂ්ණත්වය. තියෙන්න ඕනේ මේ ගාන. දැන් මේ 37 දැන් ඔයාලා අර මම කියලා දුන්නා කියලා කලින් උණ කටුව එහෙම පෙන්නන්න. හරිද? දැන් මේ 37 කියන එක. හරිද? අපේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි කිව්වම මට මෙන්න මේක කියන්නකෝ. කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා අර හිම වැටෙන ප්‍රදේශයක. ඔයාලා අහගෙන ඇස්කිමෝවරු කියලා జాතියක් ඉන්නවා. අර හිම වලින්ම ලොකුවට ගේ හදාගෙන ඒක ඇතුළට බඩ ගාගෙන යන්නේ. දන්නේ නැද්ද? දන්නවා. මෙන්න මේ වගේ ගෙවල් තියෙන දන්නවා සර්. සර් මම ගොඩක් බලලා තියෙනවා සර් ටීවී එකේ. සර් සත්තු වගේක්ද යන්නේ? සත්තු නෙමෙයි මිනිස්සු. ඒ හිම තියෙන පැත්තේ මේ අපි වගේ ලොකුට ගෙවල් හදන් ඉන්න එකත් මේ හිම වලින්ම තමයි ගේ හදලා ඒක ඇතුළට තමයි බඩ දාගෙන ඉන්නේ. ඒක ඉතිහාස පොතේ තියෙන එකයිනේ. හරි මේ අහගන්නකෝ. දැන් එතකොට මේ අයිස් අතර අයිස් හිමවල ජීවත් වෙන ඒ ඇස්කිමෝවරු කියන්නේ මිනිස්සු జాතියන්නේ. ඔයාලා කියන්නේ එයාලගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ද ඊට වඩා අඩුද? නැත්නම් වැඩිද? වැඩි. වැඩි. වඩා අඩුයි. හරි මේ අහගන්නකෝ. ඊට වඩා අඩුයි. අහගන්න. කවුරු හරි කාන්තාරයක යනවා මිනිස්සෙක් ගිනි අවුවේ. එයාගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ට වඩා අඩුද? එහෙම නැත්නම් වැඩිද? එහෙම නැත්නම් 37මද? වැඩි. වැඩි. right. අහගන්න. ඔන්න හොඳට අහගන්න. මෙන්න මේක හොඳට අහගන්න. දැන් ඇති. අර අයිස් කුට්ටිය අස්සේ ඉන්න අයිස් වලින් හදපු ගෙයක් ඇතුලේ ඉන්න ඇස්කිමෝවරු කෙනෙකුගේ දිවට යටින් උණ කටුවක් තියලා බැලුවොත් එයාලට අසනීපයක් නැත්නම් එයාලා හොඳ නිරෝගීව ඉන්නවා නම් එයාගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. අඩු නෑ. අර කාන්තාරේ දාඩිය පෙරාගෙන ගිනි අවුවේ යන මිනිස්යාගේ කට අරින්න කියලා දිවට යටින් උෂ්ණත්වමානයක් තියලා බැලුවොත් එයාලගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි වැඩි වෙලා නැහැ. මීට වඩා අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණොත් අපි කියන උණ හැදෙනවා කියලා. මීට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ. මීට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ. ඒ අපේ ශරීරයේ හැටි. සියලුම ක්ෂීරපාහි සතුන්, ඒ කියන්නේ කිරිබී වැඩෙන සතුන්, සියලුම පක්ෂීන්, සියලුම කුරුල්ල වර්ග. මේ ලෝකේ ඉන්න සියලුම පක්ෂීන්, සියලුම ක්ෂීරපාහි සතුන්ගේ එයාලට ඇඟට ආවේනික වෙච්ච, ඒක ආවේනික වුණු උෂ්ණත්වයක් තියෙනවා. දැන් පරවිය ගත්තොත් සෙල්සියස් අංශක 42ක් වගේ වැඩි උෂ්ණත්වයක් තියෙනවා. පූසකෙන්ගේ උෂ්ණත්වය අපිට වඩා පොඩ්ඩක් වැඩි. එහෙම තියෙනවා. හරිද? හරි. එතකොට මෙන්න මේ විදිහට දැන් අපේ ඇඟේ තියෙන්නේ 37යි. ඒක අපිට ආවේනික වෙච්ච අගයක්. එතකොට අපි ඉන්නේ මුහුද මැද බැහැ අපි මුහුදේ පීන ඉන්නවා. හරි? අපි අයිස් වතුරේ බැහැලා ඉන්නවා. අපි මහා කාන්තාරයක ඉන්නවා. ඒ කොහේ හිටියත්
අපි හොඳ නිරෝගීව ඉන්නවා නම් අපේ ඇඟේ උෂ්ණත්වය ඇඟ ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් 37යි. වෙනස් වෙන්නේ නැහැ. ආන්න මේ විදිහට ඉන්න පුළුවන් ශීරපාය සත්තුන්ටයි පක්ෂීන්ටයි විතරයි. හරි? එහෙම ඉන්න පුළුවන් ශීරපාය සත්තුන්ටයි පක්ෂීන්ටයි විතරයි. ආන්න එහෙම සිරුරේ උෂ්ණත්වය වෙනස් කරගන්න නැති කට්ටියට අපි කියනවා මෙන්න මේ නම. මොකක්ද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? කියනවා අපි අචල තාපීන් කියලා. එයාට අපි කියන නම තමයි අචල තාපීන්. හරි? එයාට අපි කියන්නේ අචල තාපීන්. හරිද? මේ අචල කියන්නේ වෙනස් නොවන. හොඳට අහගන්න මේවා. ආයි 11 වසරට යනකම් ඕක කියලා දෙන්නේ නැහැ කවුරුවත්. හරි? අචල කියන්නේ වෙනස් නොවන. අචල තාපීන් කියන්නේ සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති කට්ටිය. ඒ නිසානේ අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි වෙද්දී අපිට උණ හැදෙනවා කියලා කියන්නේ. අපේ ඇඟේ උෂ්ණත්වය අඩු වෙනොත් එහෙම අපි කියන සීතලක් හැදෙනවා කියලා. එහෙම ගොඩක් වෙලාවට අඩුයි. සමහර කට්ටිය ඔය සමහර අසනීපවලදී මුළු ඇඟම සීතල වෙනවා. සමහර වෙලාවට එහෙම සීතල වෙච්ච වෙලාවට අධික ලෙස සීතල වුණොත් මැරෙනවා. උණ උෂ්ණත්වය වුණා 34 වඩා ගොඩක් වැඩි වුණොත් ඒ කියන්නේ 42 වගේ වෙනකම් වැඩි වුණොත් මැරෙනවා. උෂ්ණත්වය අපේ ඇඟේ උෂ්ණත්වය 35ට වඩා අඩු වුණොත් ඒත් මැරෙනවා. හරිද? මේ අචල තාපීන්ගේ හැටි එහෙනම් මතක තියාගන්න සිරුරේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය කොහොම වෙනස් වුණා? සිරුරේ උෂ්ණත්වයේ නියතව අචලව තියාගන්න අය අචල තාපීන්. එහෙමනම් දැන් එහෙනම් ශීරපාය සත්තු සහ පක්ෂීන් නැතුව වෙන කතා අතර කරන්න. ශීරපාය සත්තු සහ පක්ෂීන් නැතුව. හරිද? අනිත් ඔක්කොම කටියේ කියන්නේ මාළු වර්ග, උභයජීවීන්, ඊළඟට උරගයින්, ඔය කෘමි සත්තු ඉන්නවනේ. ඔය හැම සතෙක්ම කූඹි, මැස්සෝ, සමනල්ලෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, ඊළඟට ගැඩවිලෝ, ඊළඟට මාළු වර්ග, ඊළඟට කටුස්සෝ, කිඹුලෝ, තලගොයි, කබරගොයි, ඔය ඉන්නේ ඒ જાති ඉබ්බෝ, ඔය ඔක්කොම එයාට කියන්නේ චලතාපී. මෙයාලා චලතාපී. චලතාපීන් කියන්නේ එයාලට පුළුවන්කම තියෙනවා පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී යාළගේ උෂ්ණත්වය වෙනස් කරගන්න. පරිසර උෂ්ණත්වය වැඩි නම් යාළගේ උෂ්ණත්වයත් ඒ ගානට වැඩි වෙනවා. පරිසර උෂ්ණත්වය අඩු නම් ඇඟේ උෂ්ණත්වයත් අඩු වෙනවා. දැන් අපිට සීතලක් දැනෙන්නේ අපේ ඇඟට වඩා පරිසර උෂ්ණත්වය ගොඩක් අඩු වෙද්දී අපිට සීතල දැනෙනවා. අපේ ඇඟට වඩා පරිසර උෂ්ණත්වය ටික ටික වැඩි වෙන්න හදනකොට අපිට රස්නයක් දැනෙනවා. හැබැයි මාළුවා ඉන්න ජලයේ උෂ්ණත්වයමයි යාගේ ඇඟේ උෂ්ණත්වය. වෙනසක් නැහැ. මාළුවා ඉන්නේ අයිස් වතුර නම් යාගේ ඇඟේ උෂ්ණත්වයත් අඩු වෙනවා. ටිකක් මද උණුසුම් නම් වැඩි වෙනවා. ඒ කියන්නේ මාළුවන්ට, තලගොයින්, ඒ වගේ මේ කියන්නේ මත්ස්‍යයන්ට, උභයජීවීන්ට, උරගයින්ට, කෘමි සත්තුන්ට උණුසුම සිසිල කියලා එකක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මා කොච්චර සීතල වුණා මාළු ඉන්න ඉන්නේ. ඉන්නනේ සීතල කියලා එකක් එයාලට දානක් නැහැ. මාළු ටැංකියට අයිස් කරලා ටිකක් දාලා බලන්නකො. ඔය ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා හීටර් එකක් ගහලා උණු කරන්න එහෙම එපා හරිද? ඒ වගේ වැඩ කරන්න එපා. එහෙම කියලා උණු වතුර දාන්නත් එපා. එකපාර රත් වෙනකොට මැරෙනවා. එහෙම කරන්න එපා. නේ දැන් බලන්නකො ඔයාලා ගෙදර පොකුණක් තියෙනවා. පොකුණ දවල්ට අවු වැටෙනවා. වතුර රත් වෙනවා. මාළුට මුකුත් වෙන්නේ නැහැ. රැයට සීතල වෙනවා. මුකුත් වෙන්නේ නැහැ. එයාලා මේ විදිහටම ඉන්නවා. දැන් අපිට ඉන්න පුළුවන්ද කියන්නකො වතුරට බහැලා ඔය විදිහට බෑනේ. ඒ අපි අචලතාපීන් නිසා. හරිද? අර අනිත් ඔක්කොම චලතාපීන්. එහෙනම් චලතාපීන් හා අචලතාපීන් කියලා ඔයාලගේ පොතේ දීලා තියෙනවා. හරිද? අපි ඉක්මනට ඒකේ උදාහරණ ඒක අපි ඉක්මනට ලියාගමු. ආයි විහෙකට දාන්න ඕනේ අපි. හරි. දැන් අපි අද 9 වෙනි පාඩමේ ලොකු කොටසක් ඉවර කරා. 9 වෙනි පාඩම ඉවරයි කියන්නේ 10 11 තව පාඩම් දෙකයි තියෙන්නේ. මේ අපිට ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙකේදී අපිට පුළුවන් පාඩම් ටික ඉවර කරගන්න.
එහෙනම් අනිද්දාට තියෙන්නේ මේ පාඩමමයි අපි කරන්නේ අනිද්දාට. අනිද්දාට පාඩම කරලා තමයි පේපර් එක කරන්නේ. අනිද්දාට ප්‍රැක්ටිකල් ගොඩක් තියෙනවා. අද එන්න බැරිච්ච කට්ටිය දැන් මේකට ඩිස්කනෙක්ට් වෙලා ඉන්න කට්ටිය ඔක්කොටම කියන්න අනිද්දා පන්තිට අනිවාර්යයි. එහෙනම් අපි අදට පන්ති නතර කරනවා. ඔක්කොටම ඔබ රාත්‍රියක් අල්පවන්